හොඳයි ජනතාව අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ එහෙනම් බලන්න අපි ඉන්නේ ගැනුම් ජර්නලය කියන මාතෘකාවේ භාණ්ඩ ගැනුම් පිළිබඳව තමයි මේක සාකච්ඡා කරන්න කියලා දලසෙන් තේරෙනවා. හරි අපිට පහුගිය සතියේ පන්තිය කරේ නැති නිසා අපි අද දවසේ මේ කරුණු කාරණා ගැන පොඩ්ඩක් නැවත මතක් කිරීමක් කරලා අද අපි අභ්‍යාස වලට එමු. අද කෙලිම තියෙන්නේ අභ්‍යාස ටික කරන්න. හරි බලන්න. 10 වෙනි පාඩමේ අපි ඉන්නේ ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය කියන කොටස. හරි ඒකෙන් ගැනුම් ජර්නලය කියන කොටසයි අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. හරි පොතේ ගැනුම් ජර්නලය නේද මේ කොටස් තුනක් තියෙනවා. ඒකෙන් අපි කතා කරන්නේ ගැනුම් ජර්නලය කියන මාතෘකාව. හරි එතකොට ගැනුම් ජර්නලය කියන කාරණාවේදී අපිට ගිය සති කතා කරා අපේ මූලාශ්‍ර ලේඛන දිහා බලාගෙන මූලික පොත් වලට එනවා. මූලික පොත් වලින් ලෙජර් ගිණුම් වලට හරබැර කරනවා. ඒ ලෙජර් ගිණුම් හරබැර කරලා තමයි එන ඊගේ ශේෂ ටික ශේෂ පිරික්සුමට අරගෙන ඉන්නේ. ශේෂ පිරික්සුම දිහා බලාගෙන 11 ශ්‍රේණියේදී මූලික ප්‍රකාශන අපි හදනවා. එතකොට අපි මේ කතා කරමින් ඉන්නේ මූලික පොත් පිළිබඳව. මූලික පොත් පිළිබඳව. හරි. අපි මේනොට මූලාශ්‍ර ලේඛන කතා කරලා ඉවරයි. අපි මේනොට මූලාශ්‍ර ලේඛන කතා කරලා ඉවරයි. ඊට පස්සේ ලෙජර් ගිණුම් කතා කරලා ඉවරයි. ශේෂ පිරික්සුම ඉවරයි. අපි කතා කරමින් ඉන්නේ පුතේ මේ දවස්වල මේ මූලික සටහන් පොත් පිළිබඳව. හරි ඒකෙනොත් අපි මේ වෙනකොට මුදල් පොත ඉවර කරලා තියෙනවා. සුළු මුදල් පොත ඉවර කරලා තියෙනවා. බැංකු පොත ඉවර කරලා තියෙනවා. හරිද? එහෙනම් අපි අද දවස් මාතෘකාව තමයි මොකක්ද? ගැනුම් ජර්නලය. හරි. අපි ගැනුම් ජර්නලය අද දවසේ ඉවර කරන්න try එකක් දෙමු. බැරි වුණොත් ලබන සතිය අනිවාර්යෙන් ඉවර වෙනවා. හරි. එහෙනම් අපි ඉන්නේ කොතනද කියන කාරණාව ගැන දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. හරි බලමු. එහෙනම් යමු ඉස්සරහට ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලය සරහන් කරන්නේ ණයට ගැනුම්. ණයට ගැනුම් කිව්වට නැවත විකිණීමේ අරමුණින් ණයට ගත්තෝ විතරයි. ඒ කියන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් කියලා අපි සරලව කියන්නේ. වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. හරි. තව විදිහට කිව්වොත් අපි ගැනුම් ජර්නලය සරහන් කරන්න පුතේ ආපහු විකුණන්න කියලා දෙයක් ණයට ගත්තොත් තමයි. ඒ කියන්නේ අපේ පාවිච්චියට මොකක් හරි දෙයක් ණයට ගත්තා කියලා ගැනුම් ජර්නලය ලියන්නේ නෑ. මම මේක ගැන පහුගිය සතියේ දීර්ඝ වශයෙන් කතා කරා. ගැනුම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනයේ වෙන්නේ ගැනුම් ඉන්වොයිසියයි කියලාත් අපි කතා කරා නේද? ගැනුම් ඉන්වොයිසියයි කියලාත් කතා කරා. හරි. ඊට පස්සේ ගැනුම් ජර්නලයට අදාළ ගැනුම් ඉන්වොයිසියක ආකෘතිය අපි ගැන පැහැදිලි කරගත්තා. හරි. මේ තියෙන ගැනුම් ඉන්වොයිසියක ආකෘතිය මෙතන තියෙනවා ළමයි දිනය නේද 2017යි 12යි 10 කියලා. හරි. ඊට පස්සේ ඊළඟට ඉන්වොයිස් අංකය ඊට පස්සේ තියෙන පොතේ සැපයුම් කරුගේ නම තියෙනවා නේද? සැපයුම් කරු. ඊට පස්සේ තියෙනවා ටියුට් එකේ මේක ලියා ගන්න කියලා මම කිව්වා එදා. ඊට පස්සේ ඉන්වොයිස් අංකය තියෙනවා. ඊළඟට තියෙනවා කලමනා කරු කියලා කාගේ නමද? දැන් මම ඔයාලට ටියුට් එක දැම්මේ නේද? ගෲප් එකට. ටියුට් එක ගෲප් එකට දැම්මේ නැද්ද? දැම්මනේ. හරි එහෙනම් කවන්නේ. හරි. මෙතන ඉන්න පොතේ ගැනුම් කරු. හරි දෙන තොරතුරු ටික හම්බුණා දිනයයි. ඊට පස්සේ සැපයුම් කරු ඉන්නවා. ඊට පස්සේ ඉන්වොයිස් සංඛ්‍යා තියෙනවා. ගැනුම් කරු ඉන්නවා. ඊට පස්සේ වටිනාකමක් මෙතන සඳහන් වෙලා තියෙනවා. හරි. මෙන්න මේවා තමයි අපේ ප්‍රධාන තොරතුරු අපේ ගැනුම් ඉන්වොයිස් එක අපේ ගාණ හදන්න අවශ්‍ය කරන ප්‍රධාන තොරතුරු ටික. දිනයයි සැපයුම් කරු. ඉන්වොයිස් සංඛ්‍යයි ගැනුම් කරුයි ඊට පස්සේ වටිනාකමයි. හරි. ඊට පස්සේ අපි මේ දේවල් කතා කරා. හරි ගැනුම් ජර්නල් එක ආකෘතියත් අපි පහුගිය සතියේ සාකච්ඡා කරා. ගැනුම් ජර්නල් ආකෘතිය හැදුනේ දිනය, ඉන්වොයිස් සංඛ්‍ය, සැපයුම් කරු, වටිනාකම, ලෙජර් පිටුව කියලා. තවපාරක් කියන දිනයයි ඒ ගැනුම් ඉන්වොයිස් එකේ තියෙන නිසා ඉන්වොයිස් සංඛ්‍ය කියනවා නේද? අපි භාණ්ඩ ගන්නේ ගැනුම් ජර්නල් එකනේ. අපේ භාණ්ඩ ගන්නේ අපිට භාණ්ඩ සපයන අයගේ. නිසා සැපයුම් කරු ඉන්නවා අවසානයේ වටිනාකමයි ලෙජර් පිටුවයි. ළමයි මේකේ ආකෘතියත් අපි ඇඳගත්තා නේද? සාකච්ඡා කරා නේද පුතේ? ආකෘතියත් අපි කතා කරලා සාකච්ඡා කරා නේද? ඔව් හොඳයි. හරි නේද? එහෙනම් අපි යමු
ඉස්සරහ කොටසට අපිට දෙන කෙලිම ගාන හදන්න. අපි දෙන කෙලිම අපේ අභ්‍යාසයට යන්න. හරි. මම උදාහරණයක් ගන්න. අපිට කියන මෙන්න මේ විදිහට ගානක්. 1.5 නිමල්ගෙන් ඉන්වොයිස් අංක 78 යටතේ රුපියල් 15000ක භාණ්ඩ ණයට ගත්තාලු. මොකද්ද මෙයා කියන්නේ? ජනවාරි 5 වෙනිදා නිමල්ගෙන් ඉන්වොයිස් අංක 78 යටතේ රුපියල් 15000ක භාණ්ඩ ණයට ගත්තාලු. හරිද? එහෙනම් ළමයි අපිට කියනවා මේ කියන ගනුදෙනුව අපේ ගැනුම් ජර්නලයට සටහන් කරන්න කියලා. හරිද? 1.15 වෙනි භාණ්ඩ අරගෙන තියෙන්නේ. එහෙනම් දිනේ දෙම 1.15. ගැනුම් ජර්නලය කියලා නම් කරා. 1.5. හරි. පුතේ 1.5 කියලා දැම්ම දිනය ඉන්වොයිස් සංඛ්‍ය 78 කියලා තිබ්බේ. එහෙනම් දැම්ම ඉන්වොයිස් සංඛ්‍ය 78ක්. නිමල් ගෙන්නේ භාණ්ඩ ගත්තේ. එහෙනම් ලියව නිමල් කියලා. හරිම ලේසි. සුනිල් නෙමෙයි නිමල් නේද? හරි. ගැනුම් ජර්නලය යන්ද? හරි. දැම්ම දිනේ 1.5 ඉන්වොයිස් සංඛ්‍ය 78 ලියව නිමල් කියලා. පුතේ වටිනාකම රුපියල් 15000යි නේ. ලියව රුපියල් 15000යි කියලා. සුපුරුදු පරිදිම අපි ලෙජර් පිටුවේ නම් මොකොත් ලියන්නේ නැහැ. හරිම ලේසි පාඩමක් පුතේ මේක. හරිද? ආකෘතියෙන්ද එයා කිව්ව ගනුදෙනුව කෙලිම සටහන් කරා 1.5 ඉන්වොයිස් සංඛ්‍ය 78 ඊට පස්සේ සැපයුම් කරු කිව්වා නිමල් කියලා. එහෙනම් නිමල් කියලා එයාගේ නම ලිව්වා. වටිනාකම රුපියල් 15000යි එච්චරයි. හරි. අපි යමු. එයා කියනවා තව ගනුදෙනුවක්. හරිද? එයා කියන අපිට තව ගනුදෙනුවක් මෙන්න මේ විදිහට. 1.16 සුනිල්ගෙන් ඉන්වොයිස් සංඛ්‍ය 118 යටතේ සුනිල්ගෙන් ඉන්වොයිස් සංඛ්‍ය 118 යටතේ රුපියල් 10000ක භාණ්ඩ ගත්තලු. රුපියල් 10000ක භාණ්ඩ ණයට ගත්තලු. දිනේ 1.16 ඉන්වොයිස් සංඛ්‍ය 118 ඊට පස්සේ අරගෙන තියෙන සුනිල්ගෙන් සැපයුම් කරු වටිනාකම රුපියල් 10000යි. අපිට කියනවා මේකත් අර විදිහටම සටහන් කරන්න. අරම ලේසියි බං. එහෙනම් දිනේ දැන් 1.16 ඉන්වොයිස් සංඛ්‍ය 118 නේ. ලිව්ව 118. මේ පාර අපි භාණ්ඩ ගත්තේ අපේ සැපයුම් කරුවා සුනිල්නේ. ලිව්ව සුනිල් කියලා. ඊට පස්සේ වටිනාකම රුපියල් 10000යි. වටිනාකම රුපියල් 10000යි. හරිම ලේසියි. හරි. අපි යමු විදිහට තව ගණදෙනුවකට. හරි. තව ගණදෙනුවකට යමු ඉක්මනට. හරි. නිමල්ගෙන් ගත්තා. හරි. මෙන්න දින අවසාන ගණදෙනුව 1.28 කමල්ගෙන් ඉන්වොයිස් සංඛ්‍ය 4 යටතේ රුපියල් 5000ක භාණ්ඩ ගත්තාලු. හරි. රුපියල් 5000ක භාණ්ඩයක් දෙනවා කමල්ගෙන් ඉන්වොයිස් සංඛ්‍ය 4 යටතේ රුපියල් 5000ක 1.28. එහෙනම් දිනෙම 1.28 ඉන්වොයිස් සංඛ්‍ය 4 කමල්ගෙන් අරන් තියෙන්නේ ඊට පස්සේ වටිනාකම රුපියල් 5000. ළමයි ඔන්න ඔය විදිහට තව කොයිතරම් ගනුදෙනු දුන්නත් උඹලට සටහන් කරගන්න පුළුවන්ද බැරිද? හරිම ලේසි. මට කියන්නේ සටහන් කරන එක ලේසි තමයි. තමයි හැමෝටම තේරෙනව නේද? වැඩි ලේසි නැද්ද? තා ගනුදෙනු 100ක් දුන්නත් බං ගැනුම් ජර්නලෙ දික් කරලා ඔය ටික ලියාගෙන යන්න තියෙන්නේ. හරිම ලේසි. හරි. එහෙනම් අපි ඊළඟ කැලට යමු. එහෙනම් පුතේ ඔය විදිහට මුළු මාසෙම තියෙන ණයට ගැනුම් ටික ඔය විදිහට සටහන් කරාට පස්සේ අපිට තියෙන්නේ මොකක් කරන්නද? මේ වටිනාකම් තීරුව පහලට එකතු කරා නම් පුතේ වටිනාකම් තීරුව පහලට එකතු කරා නම් අපිට හොයාගන්න පුළුවන් නේද? මාසේ අන්තිම දවස වෙනකොට අපි කොච්චරක් ණයට බඩු අරගෙන තියනවද කියලා. හොඳ නැද්ද කියලා මට කියන්න ඉක්මනට. ඔක්කොම ණයට ගැනුම් ටික ගැනුම් ජර්නලෙ මෙහෙම ලියාගෙන ගිහිල්ලා මාසය අන්තිමට වටිනාකම් තීරුව පහලට එකතු කරලා බැලුවා නම් අපිට හොයාගන්න පුළුවන් මේ මාසේ අන්තිම වෙනකොට අපි කොච්චරක් මේ මාසේ ඇතුළතදී නේද රුපියල් කීයක භාණ්ඩ ණයට අරගෙනද කියලා හොයාගන්න පුළුවන් නේද? මට හොඳ නැද්ද කියන්නේ ඉක්මනට?
හොඳයි. එහෙනම් අපි 15ට එකතු කරමු. 0.0.0 බිංදුව 3 දාගත්තා. 5යි 5යි 10න් බිංදුව දැම්මා. එකක් ඉතුරුයි 1යි 1යි 2යි 2යි 1යි 3යි. නැත්නම් 15000යි 10000යි 25000යි 25000යි 10000යි 35000යි. උත්තරය රුපියල් 35000. එන 1යි 31 වෙනකොට උත්තරේ රුපියල් කීයද? රුපියල් 30000ක් තියෙනවා වටිනාකම. පුතේ අන්නේ 30000ට ඉස්සරහින් ලියන මේක ගැනුම් ජර්නල් එකේ බං. හරි. මම නැවත කියනවා පුතේ. හරි. දෙපැත්තටම එකතු කරන්න ඉරිගැව්වා. එකතු කරන්න ඉරිගැව්වා. වටිනාකම් තිරුව 15ට මොකක් කරාද? එකතු කරා. හරිද? වටිනාකම් තිරුව 15ට එකතු කරා. හරිද? එතකොට අපිට තේරෙනවා මේ ව්‍යාපාරය තුල ජනවාරි මාසයේ අවසාන දවස වෙනකොට ඒ කියන්නේ 1.31 වෙනිදා වෙනකොට රුපියල් 30000ක භාණ්ඩ සම්පූර්ණයෙන්ම කොහොම අරගෙන තියනවද? රුපියල් 30000ක භාණ්ඩ සම්පූර්ණයෙන්ම ණයට අරගෙන තියෙනවා. රුපියල් 30000ක භාණ්ඩ ණයට අරගෙන තියෙනවා. ලයි මේ තියෙන ගැනුම් ජර්නලයනේ. හරිද? ගැනුම් ජර්නලයනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ගැනුම් ජර්නලයේ තියෙන තොරතුරු ටික ගිණුමට පිටපත් කරන්න ඕනේ. ඒ කියන්නේ ලෙජර් ගිණුම වලට එවන්න එපා බං. ඒ නිසා අපි ලියන පුතේ මෙන්න මේ අන්තිම වටිනාකම එකතුවට ඉස්සරෙන් ගැනුම් ගිණුමට හරකලා කියලා. තවබර කියන ගැනුම් ගිණුමට හරකලා කියලා අපි කියනවා. තවබර කියන ගැනුම් ගිණුමට හරකලා. ළමයි මෙන්න මේ වාක්‍ය අපාරක් මට ටයිප් කරලා එවන්න. chat එකට දාන්න මම ටයිප් කරලා ගැනුම් ගිණුමට හරකලා කියන වචනේ. ගැනුම් ගිණුමට හරකලා කියන වචනේ මම ටයිප් කරලා එවන්න. හරි ඉක්මනට chat එකට දාන්න පුතේ මට. හරි. එකතු ගත්තා. දින දැම්ම 1.31 ලිව්වා ගැනුම් ගිණුමට මොනා කරා කියලාද? හරකලා කියලා. ගැනුම් ගිණුමට හරකලා කියලා අපි ලිව්වා. හොඳයි. පුතේ එහෙනම් වැඩේ පැහැදිලිද? තව පාරක් කියමුද මේ දක්වා කරපු ටික? තව පාරක් කියමුද මේ දක්වා කරපු ටික? හරි. තව පාරක් කියමු ඉක්මනට. හරි. එක දිනය ඉන්වොයිස් සංඛ්‍යය සැපයුම්කරු වටිනාකම සහ ලෙජර් පිටුව කියලා ආකෘති ගහගත්තා. එයා ගනුදෙනු ටික දෙනවා. අපිට ගනුදෙනු ටික හැමෝටම පුළුවන් සටහන් කරගෙන එන්න හරිම ලේසියි. ඊට පස්සේ වටිනාකම් තීරුව පාරට එකතු කරා. ඒකට ඉස්සරහින් ලිව්ව දිනේ දාලා ගැනුම් ගිණුමට හර කරා කියලා. දිනේ දැම්මේ මාසේ අන්තිම දිනේ. හරිද? මාසේ අන්තිම දිනේ ජනවාරි නම් 1.31. පෙබරවාරි නම් 2.28 හෝ 29. හරිද? මාර්තු නම් 31. දැන් මෙහෙමයි 31 එන්න ඕනේ මාසෙකට 30 දැම්ම කියලා වැරද්දක් දාන්නේ. එහෙම අවුලක් නෑ. ඔයා 30 හෝ 31 දාන්න කිසි අවුලක් නෑ පුතේ ගැන. පැහැදිලිද? හරි 30 හෝ 31 දාන්න. හැබැයි ඉතින් පෙබරවාරි මාසෙට 30 31 දාන්න එපා බං. ඒතකොට කැත වැඩි. කැත වුණාම දරා ගන්න පුළුවන්. කැත වැඩි වුණාම තමයි ඉවසන්න බැරි.
හරි. එහෙනම් වැඩේ හරි. අපි යමු ඊළඟ කොටසට. ළමයි මේ දක්වා හැමෝටම පැහැදිලිද ගැනුම් ජල්ලේ සරහන් කරන විදිය? ඊට පස්සේ මම ලෙජර් ගිණුම් ටික පිළියෙල කරන දේ වෙනම කියලා දෙන්නම්. ලෙජර් ගිණුම් ටික ගන්න දේ වෙනම කියලා දෙන්නම්. හරි මේ දක්වා පැහැදිලිද කියලා මම මෙසේජ් එකක් දාන්න මට හැමෝම. හොඳයි. එහෙනම් අපිට පුළුවන් ඊළඟ කෙලින්ම ගන්නට යන්න. අපි කෙලින්ම අභ්‍යාසයට යමු. හරි. මෙන්න දින පුතේ අපේ නිබන්ධනය ඉක්මනට ගන්න. හරි. අපි ඉන්නේ අභ්‍යාස අංක 1. පාත සඳහන් ගනුදෙනු ගැනුම් ජර්නලයේ සහ අදාළ ලෙජර් ගිණුම් වල දක්වනලු 1.5 විමුක්තිගෙන් ඉන්වොයිස් අංක 156 යටතේ රුපියල් 65000 ගානට ගත්තාලු. වැඩි හරිම ලේසි නේද? දිනේ දැම්ම 1.5 ඉන්වොයිස් අංක 156 පුද්ගලයා විමුක්ති වටිනාකම රුපියල් 65000. ඒ විදිහට සෙට් එකම ලියාගෙන ගියා. අවසානයේ වටිනාකම් තීරු 15ට එකතු කරා. ඒකට කිව්වා ගැනුම් ගිණුමට හර කරා කියලා 1.31 කියලා දිනේ දාලා. වැඩේ පැහැදිලිනේ? හරි. එහෙනම් අපි වැඩේ ස්ටාර්ට් කරමු ජනතාව. වැඩේ ස්ටාර්ට් කරමු. හොඳයි ජනතාව මාතෘකාව දාන්න බැරිවනේ ඉක්මනට ගන්න අපේ පොත අරගෙන දාන්න මාතෘකාව ගැනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ සහ පොදු ජර්නලේ අපි 10 වෙනි පාඩම හරි 10 වෙනි පාඩම ගැනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ සහ පොදු ජර්නලය ඒ යටතේ අනුමාතෘකාවක් දාන්න ගැනුම් ජර්නලේ කියලා හරිද හරි මම කරමු 10 වෙනි පාඩම ගැනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ සහ පොදු ජර්නලය ඒ යටතේ අනුමාතෘකාවක් දාන්න ගැනුම් ජර්නලේ කියලා හරි ඊට පස්සේ දාමු අභ්‍යාස අංක 1 කියලා දාලා ඉක්මනට පොදු ජර්නලයක් අපි ඉක්මනට හදගමු. සෝරි ගැනුම් ජර්නලයක් හදගමු. ගැනුම් ජර්නලය හොඳයි අපි බලමු අපිට තීරු කීපයක් දිනය ඉන්වොයිස් සංඛ්‍ය සැපයුම්කරු වටිනාකම සහ ලෙජර් පිටුව කියන තීරු ටික අපිට අවශ්‍යයි හරි දිනයට ගොඩාරියක් තීරුව දිගට අවශ්‍ය නැහැ නේද යම්කිසි පොඩි ප්‍රමාණයක් තිබ්බ නැති දිනය සටහන් කරගන්න. ඊට පස්සේ අපිට ඉන්වොයිස් සංඛ්‍ය කියන්නේ පොඩි ඉලක්කමක්නේ. මේ දින ඉන්වොයිස් සංඛ්‍ය 156 52 13 15 වගේ පොඩි ඉලක්කමක්නේ. නිසා යම්කිසි පොඩි ඉඩක් තිබ්බ නැති. හරිද? අපිට එකක් වැඩිපුර ඕනේ මොකටද? අපිට වැඩිපුර ඕනේ සැපයුම් කරුට. සැපයුම් කරුට අවශ්‍යයි. මොකද අර අන්තිමට වාක්‍යයක් ලියනවනේ. නේද? වටිනාකමටත් යම් කිසි ප්‍රමාණයකට තිබ්බම ඇති. ලෙජර් පිටුවේ මුකුත් ලියන්න නැති නිසා චූටි තීරුවක් දාන්න. හරි. මෙන්න තියෙනවා අපේ ගැනුම් ජර්නලය. හරි. එහෙනම් දාමු මුලින්ම දිනය. දින
ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ඉන්වොයිස් අංකය ඊට පස්සේ තියෙන්නේ සැපයුම් කරු නේද සැපයුම් කරු ඊළඟට තියෙන්නේ වටිනාකම අවසානික ලෙජර් පිටුව හරි ආකෘතිය ඇඳලා ඉවර ජනතා මට දාන්න මෙසේජ් එකක් ඕකේ කියලා හරි මාතෘකාව දාන්න පළවෙනි පාඩේ 10 වෙනි පාඩේ මාතෘකාව පළවෙනියටම හරි ගැනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ සහ පොදු ජර්නලේ කියලා හරි ඒ යටතේ අනුමාතෘකාව දෙම ගැනුම් ජර්නලේ කියලා හරි දැන් අපි කෙලිම ගාන හදාගෙන යන්නයි හදන්නේ හරි අපිට පේනවා දිනය 1.5 විමුක්ති කියන ඉන්වොයිස් අංක 156 රුපියල් 65000ක බාණ්ඩ ගත්තා අභ්‍යාසය අදලි ඉවරයි කීප දෙනෙක් දාලා තියෙනවා හොඳයි දක්ෂයි ඉන්වොයිස් සංඛ්‍යා දාම 156 සැපයුම් කරු ඇවිල්ලා විමුක්ති නේද හරි සැපයුම් කරු විමුක්ති එහෙනම් සැපයුම් කරු ලිව විමුක්ති කියලා විමුක්ති වටිනාකම ඇවිල්ලා රුපියල් වටිනාකම රුපියල් 65000යි හොඳයි අපි යමු දෙවෙනි ගනුදෙනුවට 1.15 ඉන්වොයිස් සංඛ්‍යා 52 නේද ඉන්වොයිස් සංඛ්‍යා 52 ඊට පස්සේ සැපයුම් කරු බලමු සැපයුම් කරු වෙලා සනත් ඊට පස්සේ වටිනාකම රුපියල් 28000 වටිනාකම රුපියල් 28000 මේක පට්ට ලේසි ගාණක් තමයි හරි අපි යමු ඊළඟ එකට 1.23 ඔන්න දැන් පළවෙනි දෙකම ඉවරයි යා එකයි 23 හරි ලයි මේක කොච්චර ලේසි ගාණක් වුණත් මේක විභාගෙට අහන්න මෙච්චර කාලයකට මේ වගේ ප්‍රශ්න වල තරම් අපිට හම්බ වෙලා තියෙනවා අපි පාස් පේපර් කරනකොට ඒව හම්බ වෙයි ඉන්වොයිස් අංක 13 හිමාශි ගෙන් හිමාශි ගන්න දෙන රුපියල් 35000ක බාණ්ඩ හරි ඊට පස්සේ සරහන් කරලා ඉවර කෙනෙක් ඉන්නවනම් මට ඉවරයි කියලා මෙසේජ් එක දාන්න 1.30 ඉන්වොයිස් අංක 15 ඊට පස්සේ සැපයුම් කරු විශාල් රුපියල් 5000 නෙමෙයි දැන් තියෙන අපිට මොකක් කරන්නද වටිනාකම් තිරු 15ට එකතු කරන්න හරි ගෙහුව යටින් ඉරක් හරි ඊට පස්සේ 15ට එකතු කරා එකතු බිඳු 3 දාවම ගත්තා 5යි 8යි 13යි 13යි 5යි 18යි 18යි 5යි 23න් 3 දැම්මා දෙකක් ඉදුරුයි 6යි 2යි 8යි 8යි 5යි sorry 8යි 2යි 10යි 10යි 3යි 13යි 133යි 1,33,000ක බාණ්ඩ ණයට අරන් තියෙනවා. හරි. කවද වෙනකොටද? මාසයේ අන්තිම දවස් වෙනකොට.
1:31 වෙනකොට. හරි. අපි අවසාන වාක්‍යය ලියනවා මෙන්න මේ විදිහ වාක්‍යයක්. මොකද්ද ලියන්නේ? ගැනුම් ගිනුමට මොනා කරාද? හර කළා කියලා. ගැනුම් ගිනුමට මොනා කරා කියලාද? ගැනුම් ගිනුමට හර කරා කියලා ලිව්වා. හරි. වැඩේ අවසන්. හරි. හරි. වැඩේ හරිද? හරි. දැන් මම එනම් අවසාන කොටසට එනවා. පුතේ ඔන්න ගැනුම් ජර්නල් එක. වැඩේ පැහැදිලි වෙච්ච කට්ටිය මට මැසේජ් එකක් දාන්න. ඔව් yes කියලා. හරි ගැනුම් ජර්නල් එක කොටස හරියටම තේරුම් ගත්ත කට්ටිය මට දාන්න මැසේජ් එකක් yes කියලා. හරි. වැඩේ ලේසි. හරි මේමයි. හරි. ඔන්න එනම් ගැනුම් ජර්නල් එක හරි. අපිට දැන් තියෙන්නේ මේ ගැනුම් ජර්නල් එකේ තොරතුරු ටික ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න. පුතේ හරිම ලේසි. මේ බලන්නකෝ. මෙයා කියවනේ ගැනුම් ගිණුමට හරකලා කියලා. ඒ නිසා මම අත් මොකද දන්නද කරන්නේ? ඇත්තටම ගැනුම් ගිණුමක් ගන්නවා. අපි ඇත්තටම ගැනුම් ගිණුමක් ගන්නවා. අපි ඇත්තටම ගන්න පුතේ ගැනුම් ගිණුමක්. හරි. මේක නම් කරන්න නම් ගැනුම් ගිණුම කියලා. ගැනුම් ගිණුම. හරිද? ඇත්තටම ඔව් ටී ගිණුමක් ගන්න කමක් නැහැ. විභාගෙට බෑ ටී ගිණුම ගන්න එපා. හරි. විභාගෙට ටී ගිණුම ගන්න එපා. හැබැයි පන්තියේදී ටී ගිණුම ගන්න කමක් නැහැ. හරි. ඇත්තටම ගැනුම් ගිණුමක් ගැහුවා. හරිද? ගැනුම් ගිණුමට හර කරා කියලා පුතේ කිව්වේ. කවද්ද දිනේ? 1:31. හරි. එහෙනම් අපි දාමු 1:31. හරි. දිනේ දැම්මම 1:31. 1:31. පුතේ කීයක්ද හර කරලා තියෙන්නේ? 1,33,000. අපිට ලියන 1,33,000. ළමයි මට කියන්න මේක සල්ලි වලටද අපි ගත්තේ ණයට ගෙනුමක්ද මේ කරේ? මට කියන්න සල්ලි වලටද ණයටද? ඉක්මනට chat එකට දාන්න. ගැනුම් ජර්නල් එකේ අපි සටහන් කරේ මට කියන්න සල්ලි වලටද ණයටද? ණයට. එහෙනම් හරිද? මේ ණය වල අයිතිකාරය නේද විමුක්ති, සනත්, හිමාංශ සහ විශාල් කියලා කියන්නේ. එහෙනම් මෙන්න මෙයාලගෙන් තමයි අපි ණයට අරගෙන තියෙන්නේ. එහෙනම් මෙයාලට අපි ණය ගෙවන්න තියෙනව නේද? ණයට ගත්තනේම අපි මුංගෙන්. එහෙනම් අපි ණය ගෙවන්න තියෙනවා. හරිද? ඒ නිසා ණය ගෙවන්න තියෙනවා කියලා කියන එකේ තේරුම තමයි අපි නේද අපිට වගකීමක් තියෙනවා. නේද? මෙයාලා තමයි අපේ ණයවල අයිතිකාරයෝ. අපි උන්ට ගෙවන්න ඕනේ. ණයවල අයිතිකාරයන්ට අපි කියන පුතේ කවුරු කියලාද? ණය හිමි කියලා නේද අපි කියන්නේ. කවුරු කියලා කියන්නේ? ණය හිමි කියලා අපි විස්තරයට ලියනවා. ණය හිමි. හරි ළමයි දැන් වැඩේ පැහැදිලිද? හරි ගැනුම් ගිණුමට හර කරා කියලා වාක්‍යයක් ලිව්වනේ. එහෙනම් අපි මොකද කරන්නේ? ඇත්තටම ගහනවා ගැනුම් ගිණුම.
ඇත්තටම ගැනුම් ගිණුමක් ගහලා ගැනුම් ගිණුම හර කරනවා. දිනේ දැම්ම 1.31 වටිනාකම මුළු එකතු දැම්ම විස්තර එළිවන අහිමි කියන. ඔච්චරයි. ඔන්න ගැනුම් ගිණුමට හර කරා. ළමයි වැඩ ඉවර නැහැ. ගැනුම් ගිණුමට විතරක් හර කළා හරියන්නේ නැහැ. එයි අපි ණය හිමිය තුන් හතර දෙනෙකුත් ඉන්නවනේ. හරිද? අපි මොකද කරන්න වෙන්නේ? අන්න ඒ හතර දෙනාටත් වෙන වෙනම ගිණුම් හතරක් ගහලා දෙන්න වෙනවා. එහෙනම් අපිට තව ගිණුම් හතරක් ගන්න වෙනවා. හරි ඉක්මනට ගහමු. හරි. එහෙනම් අපි තව ඉක්මනට ටී ගිණුම්. දැන් ලොකු ගිණුම් ගන්න ඕනේ නැහැ පොඩි සරහනක් යන නිසා. හරි. තා අපිට ගිණුම් හතරක් ඕනේ. ඔන්න 1යි 2යි 3යි 4යි. ඔන්න මම ගිණුම් හතරක් ගහගත්තා. හරි පළවෙනි එක නා විමුක්ති නිසා මම පළවෙනි ගිණුම නම් කරගන්නවා විමුක්ති ගිණුම කියලා. හරි විමුක්ති ගිණුම. විමුක්ති ගිණුම. දෙවෙනි එක සනත් නිසා සනත් ගිණුම කියලා නම් කරමු දෙවෙනි එක. සනත් ගිණුම. ඊළඟ එක හිමාශි නේද? හිමාශි. තුන්වෙනි ගිණුම හිමාශිගේ ගිණුම. හිමාශි අන්තිම එක විශාල් නේද? අන්තිම එක නා විශාල්. හරි මේමයි. වැඩි පැහැදිලි ජනතාව අපිට ගැනුම් ගිණුමට හර කරන්න කියලා කිව්වා. නිසා ගැනුම් ගිණුම හර කරා. ඊට පස්සේ ණය හිමි ගිණුම් ටිකක් අපි ගහගෙන ගියා. හරිද? ගැනුම් ගිණුම හර කරා. එහෙනම් දැන් අපිට තියෙන්නේ හරිම ලේසි. ගැනුම් ගිණුම හර කරා නම් ණය හිමි ගිණුම් ටික බැර කරගෙන යන්නයි තියෙන්නේ. හරිම ලේසි. බලන්න හැමෝම විමුක්තිගේ ගිණුමේ දිනේ කියන්න මට ඉක්මනට. විමුක්තිගේ දිනය 1.5. එහෙනම් දැන් විමුක්තිය ගන්න 1.5 කියලා. පුතේ අපි මේ කතා කරන්නේ ගැනුම් ජර්නලයනේ නේද? එහෙනම් විමුක්ති ගිණුම බැර වෙලා ගැනුම් ගිණුමනේ හර වෙලා තියෙන්නේ. නේද? ගැනුම් ගිණුම හර වෙලා විමුක්ති ගිණුම බැර වෙලා. ඒ නිසා අපි විමුක්ති ගිණුම විස්තර ලියනවා ගැනුම් කියලා. ගැනුම් ගිණුම කියලා ලියනවා. ගැනුම් ගිණුම කියලා ලියනවා. දැන් තියෙන අපිට වටිනාකම ලියන්න. විමුක්තිගේ වටිනාකම රුපියල් 65000. වැඩි අවසන්. හරි ඒ විදිහටම අපි සනත්ගේ ගිණුමත් ඉවර කරමු. සනත්ගේ දිනේ කීයද කියලා පොඩ්ඩක් බලමු ගිහලා. සනත්ගේ දිනේ ඇවිල්ලා 1.15 රුපියල් 28000යි. දිනේ දෙම 1.15 ඒකෙත් විස්තර ලියන්නේ ගැනුම් කියලාමයි. ගැනුම් ගිණුම රුපියල් 28000යි නේද? රුපියල් 28000යි. හරි. හරිම ලේසි ගැනුම් ගිණුම හර කරා ණය හිමි කියලා ණය හිමි ගිණුම් ටික බැර කරගෙන යනවා ගැනුම් කියලා. හරි ඊළඟට අපි යනවා හිමාශිගේ ගිණුමට. හිමාශිගේ දිනේ බලාගෙනමු 1.23 රුපියල් 35000යි. 1.23 ඒකේ විස්තරය ලියන්නේ ගැනුම් ගිණුමමයි. ගැනුම් ගිණුම කියලාමයි රුපියල් 35000යි. විශාලගේ එකක් දාමු 1.30 රුපියල් 5000යි. 1.30 ගැනුම් ගිණුම රුපියල් 5000යි. හරි ළමයි මේ ගිණුම් තොරණය කරන්න අවශ්‍යතාවයක් නැත. හරි වැඩි අවසන්. ඔන්න තියනවා ළමයි අපේ ගැනුම් ජර්නලේ.
හරි. ළමයි වැඩි අවසන් කට්ටිය වල දාන මෙසේජ් එක. මට යතර දාතු එක් කාල දීප ප්‍රශ්නයක්. සර් ඇයි අපි තොග ගැනුම් කියන වියදම ගිණුමක සටහන් කරන්නේ? අර පැහැදිලි නැහැ පුතේ ප්‍රශ්නේ. හරි මට ඒ ප්‍රශ්නේ පැහැදිලි නැහැ. භාණ්ඩ තොගයක් මිලදී ගන්නවට තමයි අපි කියන්නේ ගැනුම් කියලා. හරි. එතකොට ඒ ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් කියලා. අත්පිට ගැනුම් කියලා කියන්නේ සල්ලි දීලා භාණ්ඩ ගන්නවට. ඒතර මුදල් පොත බැර වෙලා ගැනුම් ගිණුම හර වෙනවා. ණයට ගන්නකොට මේ අවස්ථාවදී අපි අද කතා කරන්නේ ගැන ණයට ගන්නකොට ගැනුම් ගිණුම හර වෙලා ණය හිමි ගිණුම තමයි බැර වෙන්නේ. අපි මේ ණයට ගැනුම් සටහන් කරනකොට ඒක වෙනම ජර්නල් එකක සටහන් කරලා තමයි සටහන් කරන්නේ. ඒකට අපි කියන්නේ ගැනුම් ජර්නල් එක කියලා. ගැනුම් ජර්නල් එක කියලා. හරි. පුතාට අවශ්‍ය උත්තරය හම්බුණාද? නැත්නම් මට වගේ ප්‍රශ්න පැහැදිලි නෑ ඒකයි. අපි තොග ගැනුම් කියන වියදම් ගිණුමක සටහන් කරනවා. හරි ගැනුම් කියන වියදමක් තමයි අපි ගැනුම් විතරක් නෙමෙයි අපි හැම එකක්ම ගිණුමක සටහන් කරනවනේ බං. හරි. වැඩි අවස්ථන් ජනතාවට මැසේජ් එකක් දාන්න. හරි. හරි. තොග ගිණුමක් ගහන්න නැත්තේ කියලා අහන්නේ නේද? හරි. හරි මට පැහැදිලි. හරි. අපේ දරුවාන්නේ දැන් අපි භාණ්ඩ ගැනුම් වලදී සිද්ධ වෙන්නේ හරි පුතේ අභ්‍යාසක දෙක ස්ටාර්ට් කරන්න හැමෝම මේ අතරේ අභ්‍යාසක දෙක ස්ටාර්ට් කරන්නේ අතරේ ගැනුම් කියන එකකින් අදහස් වෙන්නේ ගැනුම් කියන එකකින් අදහස් වෙන්නේ භාණ්ඩ මිලදී ගන්නවා කියන එකනේ. භාණ්ඩ මිලදී ගන්නවා කියන එකනේ ගැනුම් කියන එකකින් අදහස් වෙන්නේ. එතකොට ඒක භාණ්ඩ ප්‍රමාණයක් ව්‍යාපාරයේ ඇතුළට එන නිසා එයි අපි ඒක තොග ගිණුමකට දාන්න නැතුව ගැනුම් කියන වියදම් ගිණුමකට දාන්න කියලා උදාහරණ. හරි නේද? හරි. ඒකට හේතුව හරි හොඳයි. ඒකට හේතුව තමයි අපි ඒ තොග එහෙම නැත්නම් භාණ්ඩ කියන ප්‍රමාණය වත්කමක් විදිහට සැලකනවා ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු උලත් කරනකොට. හරිද? භාණ්ඩ විලදී ගන්නකොට අපිට මතකයි නේද? වත්කම් අඩු වුණා මුදල් කියන වත්කම අඩු වෙලා භාණ්ඩ කියන වත්කම තොගය කියන වත්කම වැඩි වෙනවා. නමුත් අපි ගිණුම්ගත කිරීම වලදී ගිණුම් සකස් කිරීමේදී ලෙජර් ගිණුම පිළියෙල කිරීමේදී අපි භාණ්ඩ කියන වත්කම කියන්නේ භාණ්ඩයක් එනවා තමයි. නමුත් අපි මේ භාණ්ඩය ගන්න යම්කිසි වියදමක් දරනවනේ. යම්කිසි වියදමක් දරනවනේ. හරිද? ඒ නිසා මේ භාණ්ඩ මිලදී ගන්න වියදම අපි ඒ නිසා තමයි ඒක වියදමක් විදිහට සැලකලා තමයි වියදම් ගිණුමක් විදිහට ගැනුම් ගිණුමට අපි ඒක හර කරන්නේ. හරිද? ගැනුම් ගිණුමට හර කරන්නේ. හරි. එතනදී අපි ඒක වත්කමක් ලෙස සැලකන්නේ නැහැ. පාඩම මතකයිනේ.
භාණ්ඩ විකුණුම් කියලාත් අපිට ගිණුමක් තියෙනව නේද? භාණ්ඩ විකුණුම් කියලාත් අපිට ගිණුමක් තියෙනවනේ විකුණුම් ගිණුම. හරිද? එතන විකුණුම් වලදී වෙන්නේ ඔයා කියන එකම අනිත් පැත්ත නේද? තොගෙන් අඩු වෙන එක නේද වෙන්නේ විකුණුම් වලදී. හැබැයි අපි ඒක තොග ගිණුමකට දාන්නේ නෑ නේද? අපි ඒක දාන්නේ භාණ්ඩ විකුණුම් ගිණුමට. විකුණුම් කියන්නේ ආදායමක් නේ ව්‍යාපාරේ ප්‍රධාන ආදායම. උදාට පැහැදිලි නේද? හරි නැත්තම් ළමයි පුතේ අපි ව්‍යාපාරේ හරිද කොච්චරක් ආදායම් ලැබිලා තියෙනවද කොච්චරක් වියදම් වෙලා තියෙනවද කියලා අපිට නේද අපිට ලාභය හොයාගන්න බැරි වෙනවා අරක තොගවල අඩු වැඩි කිරීමක් පමණක් සිද්ධ කරොත්. හරි. පැහැදිලිද? එතකොට අපි විකුණුම් කියන්නේ ආදායමක් විතර සලකනවානේ. එතකොට ඒ සලකන ආදායම එතකොට අපිට ආදායම් වලින් වියදම් අඩු කරලානේ අවසානයේ ලාභ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ කරන ඉදිරියේදී ව්‍යාපාරේ ලාභය හොයන්නේ. එතකොට ඒ විදිහට තමයි අවසානයේ ඒ නිසා තමයි අපිට ඒක ආදායම් සහ වියදම් කියලා සලකන්නේ. හරි. ඒ කියන්නේ තොග විකුණන වෙලාවේ පිරිවැයක් වෙන නිසා. ඔව්. ඇත්තම කතාව ඒක තමයි. හරිද? දැන් අපි නිකන් උදාහරණයක් ගමු. අපි දුන්නක උදාහරණයක් නිකන් අපි ගන්නවා කියලා පාන් ගෙඩිය. අපි පාන් ගෙඩියක් ගන්නවා කියලා. ඒ පාන් ගෙඩිය අරගෙන හරිද? පාන් ගෙඩිය ගත්තාම කෙනෙක්ට දෙන්න පුළුවන් ඒක අපිට වත්කමක් කියලා. හරිද? පාන් ගෙඩියක් ගන්න එක වත්කමක් නේද කියලා. බට් පාන් ගෙඩියක් අපිට එනවනේ. හරිද? නමුත් ඒ පාන් ගෙඩිය අපි ගන්නේ පාවිච්චි කරන්න නේද? එතකොට ඒක ටිකෙන් ටික කනකොට ඒක ඒ කියන්නේ ඒ කන දාලා ඒ කියන්නේ ඒ ගත්ත පාන් ගෙඩිය ඉවර වීගෙන යනවා. ඒක අපි පාවිච්චි කරනකොට ඒක වියදම් වීගෙන යනවා වගේ අදහසක් තියෙන්නේ. හරි ඒ නිසා අපිට ඒක සලකන්න පුළුවන් පිරිවැයක් විදියට ඒක විකුණනකොට අපිට ඒකේ පිරිවැයක් විදියට සලකන්න පුළුවන්. අපි ඔක දීර්ඝ වශයෙන් කතා කරනවා අපේ 11 අවසරේ 4 වෙනි පාඩමේදී. හරිද? එතකොට අපි ඔය භාණ්ඩයක් විකුණන්න යන ඔය ලාභ අලාභය හොයනකොට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. හරිද? ලාභය හෝ අලාභය ගණනය කරනකොට අපි ව්‍යාපාරයේ ආදායම් වලින් වියදම් ටිකනේ අඩු කරන්නේ. ලාභය හොයන්නේ ආදායමෙන් වියදම් අඩු කරලා. එතකොට අපි උඩින්ම විකුණුම් ආදායම සටහන් කරගන්නවා. ඊට පස්සේ විකුණුම් වලින් විකුණන්න ගිය පිරිවැය. කියන්නේ විකුණන්න මේ භාණ්ඩ ටික ඒ ආදායම ලබන්න හරිද? ඒ භාණ්ඩ ඒ කියන්නේ ඒ ටික විකුණන්න අපිට ගිය වියදමක් තියෙනවනේ. හරිද? එතකොට මේ වියදම් ටික අපි බලනවා. එතකොට අර විකුණන ලැබිච්ච ආදායමෙන් විකුණන්න ගිය වියදම අඩු කරාට පස්සේ තමයි අපිට ලාභය ඉවත් දල ලාභය හම්බ වෙන්නේ. ඒතර විකුණුම් පිරිවැය ගණනය කරනකොට අපි ගණනය කරන ප්‍රධාන තොරතුරක් තමයි ඔය ගැනුම් කියලා කියන්නේ. ඕක දැනට ලොකුවට පුතා හිතන්න යන්න එපා. මොකද ඒ කියන්නේ මේ 10 ඒ කියන්නේ මේ අපි තාම 10 ශ්‍රේණි සිලබස් එකේනේ. මේ මට්ටමේදී ඒක ලොකුවට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව අපිට දැනට ඕනේ මේක වැඩිවීම ඒ කියන්නේ හර වැඩ කරගන්න විතරනේ ගිණුම් වලට. හරිද? අපි නිකන් මෙහෙම හිතමුකෝ. ඔයා ගැනුම් කියලා කියන්නේ වත්කමක් කියලා හිතුවොත්, තොගය කියලා හිතුවත්, ගැනුම් කියන්නේ වියදමක් කියලා හිතුවත්, අපි දන්නවා වත්කමුයි වියදමුයි දෙකම වැඩිවීම හර අඩුවීම දරන්නේ. පැහැදිලිද? දෙකම වැඩිවීම හර වීම නේද? වැඩි වුණොත් හර. වත්කමුත් වැඩි වුණාම හර, වියදමුත් වැඩි වුණාම හර. වත්කමුත් අඩු වුණාම බැර, වියදමුත් අඩු වුණාම බැර. හරිද? ඒ නිසා ගැනුම් කියන්නේ වත්කමක්ද වියදමක්ද කියලා ලොකුවට තර්ක කර යන්න එපා. ගැනුම් කියන්නේ වියදමක්. පුතා කියපු කාරණාව හරි. එච්චර අපි ඩීප් ඉගෙන ගන්න යන්නේ නැහැ සාමාන්‍ය පෙළ මට්ටමේදී. හරි. අභ්‍යාස අංක 2 ඉවර කෙනෙක් කියනවනම් මට මැසේජ් එකක් දාන්න. හරි පුතාට පැහැදිලි නේද?
අභ්‍යාස ඉවර කට්ටිය මට දාන්න මෙසේජ් එකක් ඕකේ කියලා. හරි ජනතාව මාර්තු ගෲප් එක ඇඩ් කරලා තියෙන්නේ ලබන සතියේ සිට මාර්තු ගෲප් එකට පමණයි මම ලින්ක් එක දාන්නේ අපේ මාර්තු ජනතාව ෆීස් කියවපු ජනතාව මට පොඩ්ඩක් තාම ඔයා මාර්තු ගෲප් එකට ඇඩ් වෙලා නැත්නම් මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාලා තියන්න විසිට් එක කලින් දාපු එක තුන නම් ආපහු ෆෝවර්ඩ් කරලා තියන්න හරි ලබන සතියේ ඉඳන් මාර්තු ගෲප් එකට විතර ඇඩ් කරන්නේ ගෲප් ලින්ක් එක දාන්නේ sorry ජනතාව අපි මේ හරි
ළමයි අපි නිවාඩු සති කියන්නේ සිංහල අලුත් අවුරුදු සතියේ පන්ති පවත්වනවද නැද්ද කියලා මම ආඩු ගෲප් එකේ මැසේජ් එකක් දාන්නම්. පන්ති පවත්වන්න try එකක් දෙමු නේද? මම ගෲප් එකේ මැසේජ් එකක් දාන්නම් කොකටත් ඔදාරින් ඉන්නකෝ. හරි. අපි යමුද අභ්‍යාස අංක 4ට. අනේ අභ්‍යාස අංක 3 ඉවරේ නෑනේ. හරි අභ්‍යාස අංක 2 ඉවර ජනතාවට මැසේජ් එකක් දාන්න ඕකේ කියලා. අභ්‍යාස අංක 2 ඉවර ජනතාව පුතේ අභ්‍යාස අංක 3ට එන්න. හයයි 3 කල්පනීට තමයි ඉන්වොයිස් සංඛ්‍ය තියෙන්නේ. ඉන්වොයිස් අංක 56ට තියෙන්නේ. කල්පනී වටිනාකම රුපියල් 5000යි. ඊට පස්සේ 6යි 10යි ඉන්වොයිස් අංක 205 යටතේ රුවන්ට 29000යි. 6යි 25 මේක හරියම ලේසි ගානක් පුතේ. 149 බුද්ධිනී නේද? දැන් 10යි බාණ්ඩ ඊට පස්සේ 6යි 28 ඉන්වොයිස් අංක 3 යටතේ ලසිත නේද? ලසිතට රුපියල් 36000ක බාණ්ඩ. දැන් තියෙන්නේ අපිට එකතු කරන්න හරි. දැන් දෙනාට 15 ඉලක්කම් ටික එකතු කරන්න. දෙකම දාගත්තා. 5යි 9යි 14යි 14යි 1යි 15යි 15යි 6යි 21කින් එක දැම්ම නේද? දෙකක් ඉතුරු. 2යි 2යි 4යි 4යි 3 71යිද? ඔව්නේ. 6 වෙනි මාසෙට දින 30යි තියෙන්නේ. 6යි 30. 31 දාලා තිබ්බ කියලා වැරද්දක් දාන්නේ නැහැ පුතේ. අපි ලියන අවසාන වාක්‍ය ගැනුම් ගිණුමට මොන කරක්ද? හර කළා කියලා. ගැනුම් ගිණුමට හර කළා කියලා. ඇත්තටම අපි ගැනුම් ගිණුම හර කරනවා 6යි 31 කියලා නේද? sorry 6යි 30 කියලා. 6යි 30 කියලා රුපියල් 71000යි. 71000යි විස්තර එළියෙන් ණය හිමි කියලා. හරි. ඊට පස්සේ ගැනුම් ගිණුම හර වුණා. එහෙනම් ණය හිමි ගිණුම් ටික බැර කරගෙන යනවා. පළවෙනි එක කල්පනී දෙවෙනි එක අරුවන් බුද්ධිනී ඉලෙක්කන බුද්ධිනී අන්තිම එක්කන ලසිත හරි 6යි 3 රුපියල් 5000යි 6යි 3
රුපියල් 5000 විස්තරේ ගැනුම්ම තමයි. රුවන්ගේ 6යි 10 රුපියල් 29000යි. 6යි 10 රුපියල් 29000යි. බුද්ධිනී බලමු. බුද්ධිනී 6යි 25 රුපියල් 1000යි. 6යි 25 රුපියල් 1000යි. ලසිත 6යි 28 රුපියල් 36000යි. 6යි 28 රුපියල් 38000ද 36000 නේ. හරි. අභ්‍යාසංග දෙකේවට ජනත අභ්‍යාසංග 3ට එන්න. 3ක් ඉවරයි කියලා කීප දෙනෙක් දාලා තියෙනවා. අභ්‍යාසංග 3 ඉවර ජනතාවට මැසේජ් එකක් දාන්න.
හරි. ඉක්මන් කරමු. දැන් කීප දෙනෙක් මේ වරයි කියලා දාලා තියෙන මෙසේජ් එක. හොඳයි. මේනකොට සල්විදු පිටසක් අභ්‍යාසය අවසන් කරලා තියෙන ජනතාව. හරි. අපි අභ්‍යාස සංඛ්‍යා 4 අභ්‍යාස සංඛ්‍යා 4 පොඩි වෙනසක් තියෙනවා. නදුන්ගේ ව්‍යාපාරي 2021 මාර්තු මාසය තුලදී ණයටගත් භාණ්ඩ පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. එයා භාණ්ඩ මිලදී ගත්ත භාණ්ඩ වර්ග දීලා තියෙනවා, වට්ටම් දීලා තියෙනවා. හරිද? එතකොට මේකේ පොඩි කටු වැඩක් තියෙනවා ලබන සතිය කරන්න. හරිද? මේ කටු වැඩේ කරලා තමයි මේකේ අදාළ වටිනාකම හොයාගන්න තියෙන්නේ. එයා අපිට දිනේ දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ භාණ්ඩ මිලදී ගත්තේ කාගෙන්ද කියලා දීලා තියෙනවා. විශ්මි කියලා නම දීලා තියෙනවා. ඉන්වොයිස් අංකය දීලා තියෙනවා. හැබැයි වටිනාකම දීලා නැහැ. වටිනාකම හොයාගන්න අපිට එයා මිලදී ගත්ත බඩු ටික දීලා තියෙනවා. එයා ගන්නකොට වට්ටමකුත් හම්බුනලු. එහෙනම් අපිට පොඩි කටු වැඩක් කරලා නේද? අපිට මේක හොයාගන්න වෙනවා කීයක භාණ්ඩ හතරක් මිලදී අරගෙන තියෙනවද කියලා. අර දිනයයි ඉන්වොයිස් සංඛ්‍යයයි ගණන් කරු ගණන් සැපයුම් කරු තමයි ලියලා වටිනාකම හොයාගන්න වෙන්නේ මේ. ඒ කලින් අභ්‍යාසයේ වටිනාකම දුන්නානේ. හරිද? එතකොට ඒක මම ලබන සතියේ කියලා දෙන්නම්. අභ්‍යාස සංඛ්‍යා 4යි 5යි ඊට පස්සේ 6යි 7යි කරන විදිහ ලබන සතියේ සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් ජනතාව අපි නැවත හම්බ වෙනවා ලබන සතිය. අපේ පේපර් ක්ලාස් එකේ හැමෝම සහභාගී වෙන්න. ප්‍රශ්න පත්‍ර පන්තියේ හැමෝම සහභාගී වෙන්න. සිකුරාදා සහ සෙනසුරාදා පැවැත්වෙනවා. හරි. පහුගිය සතියේ එකේ රෙකෝඩින් එකත් මම ගෲප් එකට දාලා තියන්නම්. හරිද? ගෲප් එකට දාලා තියන්නම්. හරි. හොඳයි ජනතාව. එහෙනම් අපි නැවත හම්බෙමු පේපර් ක්ලාස් එකේදී. හැමෝටම ආයුබෝවන්.